මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ. ප්‍රකාශය ඥානින්ද පෙරේරා. නගර 100ක් එකවර සංවර්ධනය කිරීම මේ මාස අගදී ආරම්භයි. ලබන මාසයේ අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 170ක් දිවයිනට. මෙරට ජනගහනයෙන් 36%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්. ලබන මාසයේ සිට ජෛව හායනික ලන්ෂීට් පමණක් අලවියට අවසර. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෝ 6 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. SCDC හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය නිදහස් මාධ්‍යවේදීන්ටත් තේපැල ලක්ෂ 250ක් වගා කිරීමේ වැඩසටහන ආරම්භයි. උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක්. දකුණු අප්‍රිකාවේ ගැටුම් වලින් 100කට ආසන්න පිරිසක් මිය යති. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දීර්ඝ කාලයක් සංවර්ධනය නොවූ නගර 100ක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මාස අගදී ආරම්භ කරේ. සෞභාගයේ දැක්මට අනුව ප්‍රධාන නගර සහ ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර ජනතාවට සමාන නාගරික පහසුකම් ලබා දීම මේ මගින් අපේක්ෂා කරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගා මන්දිරයේ අද පැවති නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණ විය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස 60,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර ඉන් නිවාස 32,000ක් ඉදිකරන්නේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙනි. අදාළ ව්‍යාපෘතිය 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිවාස සංවර්ධන අධිකාරිය එහිදී පෙන්වා දුන්නේ. කොළොන්නාව, ටොරින්ටන්, බ්ලූමැන්ඩල්, පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල මෙන්ම මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලුතෙන් ක්‍රියාත්මක මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය දිස්ත්‍රික්ක 25ක අලුතින් ඇවිදින මන්තිරු 28ක් නිර්මාණය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ලබන මාසයේ අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 170ක් මෙරටට ලැබීමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දැනටමත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 86කට ආසන්න තොගයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඉන් මාත්‍රා ලක්ෂ 60ක් පමණ භාවිත කර ඇත. පුද්ගලයින් 45 ලක්ෂ 20,000කට අධික පිරිසකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 15 ලක්ෂ 37,000කට අධිකය. සැප්තැම්බර් මාසයේ අවසන් වන විට මෙරට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් ප්‍රතිචක්‍රීකරණ එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීම රජයේ ඉලක්කයයි. මේ මාසයේ අවසන් වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබා දී අවසන් කරේ. ලබන මාසයේ අවසන් වන විට බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන නිමා කිරීමට සැලසුම් කර ඇතැයි හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කළේය. කොවිඩ් එන්නත් කරන වැඩසටහන ක්‍රමවත් සැලසුමකට හා වැඩපිළිවෙලකට අනුව ක්‍රියාත්මක වෙයි. සැප්තැම්බර් මාසයෙන් පසු වයස අවුරුදු 10ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරේ. වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා. ඒ අනුව
මම හිතන්නේ ඉදිරියේදී මේ රෝගය පාලනය කිරීමට ලෝකයේ යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අපි සම්පූර්ණයෙන්ම අනුගමනය කරා වෙනවා. අපිට කලබල වෙන්න කිසිම දෙයක් නැහැ. ඔබට සූදානම් වෙන්න තියෙන්නේ ඔබේ සාමාන්‍ය ආර්ථික කටයුතු විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය වගේ අපේ කටයුතු දෙසැම්බර් මාසයේ වෙනකොට එන සීසන් එකට ආරම්භ කරන්න හැකි වෙන බව විශ්වාසයි. ඒකට අදාළ අවශ්‍ය කටයුතු තම ආර්ථිකය ගොඩනංවා ගැනීමට අවශ්‍ය ඒ කටයුතු ඔබ කළ යුතුයි. හැබැයි එක්කම ඔබ මතක් කරන්න ඕනේ ලෝකයේ අනික් රටවල මේ එන්නත් කරන වැඩ පිළිවෙල කරපු රටවල පවා තවම රෝගීන් ඇති වෙන එක තියෙනවා. නමුත් බරපතල රෝගී තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි රට විවෘත කරන්නේ අපේ ආර්ථිකය, ඔබේ ජන ජීවිතය, සමාජීය ළමයින්ගේ අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරන්න. ඒ නිසා ඔබට ලැබෙන මේ අවස්ථාව එකපාරට සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න නැතුව ක්‍රමානුකූලව නිරෝධායන නීති රීති වලට අනුකූලව ඒ කටයුතු කිරීමට කටයුතු කරන්න. එතකොට තමයි සාර්ථකව අපිට මුලින් අපේ ආර්ථිකයත් හදාගෙන ඊට පස්සේ අපේ සමාජීය වටපිටාවත් හදාගෙන ඊට පස්සේ අපේ මානසික තත්ත්වයත් හදාගෙන අපිට මේ උවදුරෙන් ගොඩ එන්නට පුළුවන්. මේ අතර මෙරට ජනගහනයෙන් 36%කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස 13%කි. ගුරුවරුන් එන්නත් කිරීමේ වැඩසටහන දින 10කදී අවසන් කරේ. සති 4කින් පසු එහි දෙවන මාත්‍රාව ගුරුවරුන්ට ලබා දීමට සැලසුම් කර ඇතැයි රජය කියයි. ජෛව හායනික ලන්ෂීට් පමණක් අලෙවි කිරීම ලබන මාසයේ සිට අනිවාර්ය කරේ. පොලිතින් වලින් නිෂ්පාදනය කරන නොදිරන ලන්ෂීට් අලවිය නිෂ්පාදනය සහ බෙදා හැරීම ලබන පළවෙනිදා සිට තහනම් කර තිබේ. දැනට නිෂ්පාදනය කර ඇති ලන්ෂීට් අලවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දී ඇත. එම කාලයේදී පොලිතින් වලින් ලන්ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් වේ. එම නිෂ්පාදන සිදුවන්නේ දැයි සොයා බැලීමේ වැටලීම් සිදු කරේ. එවැනි දේ නිෂ්පාදනය කරන හා බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 6 දෙනෙක් ලබන 18 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබිනි. කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද එම නියෝග කෙළේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුයි. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 7 දෙනෙක් ජනාධිපති නීතිඥවරු ලෙස පත් කරති. එම පත්කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිඥවරුන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිතුමාට බලය පැවරී තිබේ. නිදහස් මාධ්‍යවේදීන්ටද ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සැලසේ. අයදුම්පත් බාර ගැනීම මේ මාස 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. ජනමාධ්‍යවේදීන් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම රක්ෂණ යෝජනා ක්‍රමය නොමිලේ ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වළංගු හැදුණුපතක් හිමි වයස අවුරුදු 19ත් 65ත් අතර මාධ්‍ය ආයතනයකින් රක්ෂණාභරණයක් නොලබන මාධ්‍යවේදීන්ට සහ නිදහස් මාධ්‍යවේදීන්ටද අයදුම් කළ හැකි බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි. නිසි පරිදි සම්පූර්ණ කළ ලද අයදුම්පත් ලබන 31 වෙනිදාට පෙර අතිරේක ලේකම් සංවර්ධන හා සැලසුම් අංක 163 ඇසිදිසි මැදුර කිරුළපන මාවත පොල්ලෙහෙන්ගොඩ කොළඹ 3 යන ලිපිණියට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණය යනුවෙන් සඳහන් කළ යුතුය. වැඩි විස්තර www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව තේපැල ලක්ෂ 250ක් වගා කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණි. ආරම්භක උත්සවය ගල්ල කරාපිටියේදී පැවැතුනේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. තේපැල තවන් හිමිකරුවෙකුට රුපියල් ලක්ෂ 5ක් ලබා දෙන අතර එමගින් තේපැල රෝපණය දෙගුණයකින් වැඩි කිරීම අපේක්ෂාවයි. මෙවසරේ මුල් කාර්තුවේදී තේ කිලෝ මිලියන 167ක් නිෂ්පාදනය කෙරිණි. කිලෝග්‍රෑම් මිලියන 300ක් දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි. ඉදිරි වසර තුළ මෙරට සමස්ත තේ නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කිරීමටද පියවර ගෙන ඇත. මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා.
මේ වර්ෂයේදී ජූනි මාසෙ වෙනකොට අපේ රටේට විදේශ විනිමය ගෙනෙන ප්‍රමාණයෙන් රබර් වලට 9%කුත් ඒ වගේම තේ වලින් 11%කුත් ලබා දෙනවා. අද විශේෂම සංචාරක කර්මාන්තය සහ දේශ ශ්‍රමිකයන්ගෙන් ගෙන විදේශ විනිමය කඩා වැටලා තියෙන නිසා අපි දැනට තේ කර්මාන්තයේ දෙවනි ස්ථානයේ වගේ ඉන්නවා අපේ රටට විදේශ විනිමය ගෙනෙන එක. ඉතින් බලාපොරොත්තු වෙන්නේ අපි ඒ ප්‍රමාණයම රතු කරගෙන මේ වර්ෂය අවසාන වෙනකොට මිලියන 300 ඉක්මවලා නිෂ්පාදනය කරන්න කොවිඩ් වසංගතය හමුවේ වුවද පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා පියවර රැසක් රජය ගෙන තිබේ. පාසල් නැවත ආරම්භ කිරීමටද අවධානය යොමු කර ඇත. එහි පළමු පියවර යටතේ ළමයින් 100ට අඩු පාසල් 3000ක් විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය පී.එල්. නිශාන්ත මහතා සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම 70ට 30 මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය යටතේ පැවැත්වීමට යෝජනා කරේ. පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටු අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ පසුගිය සංශෝධන මගින් හඳුන්වා දී තිබූ 60ට 40 අනුපාතයට මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය වෙනස් කිරීමටයි. අදාළ වාර්තාව පසුගියදා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට භාර දී ඇත. කිසියම් පක්ෂයකට සභිකයෙකු දිනා ගැනීමට අවශ්‍ය වන්නේ නම් වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5% ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමද එමගින් අනිවාර්ය කර තිබේ. මීට පෙරවැනි නියමයක් නොතිබිනි. පළාත් පාලන සභිකින්ගේ සංඛ්‍යාව 10කින් අඩු කිරීමට දෙමගින් යෝජනා කර ඇත. මෙතෙක් පැවති එල්ලන ආසන ක්‍රමය අහෝසි කරේ. බහුමන්ත්‍රී කොට්ටාශය සඳහා ඡන්ද පත්‍රිකා 2ක් නිකුත් කිරීමේ යෝජනාවක්ද ඊට ඇතුළත් කර ඇත. එමෙන්ම පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ටාශ සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාදාසන 2ක් ලබා දීමට නියමිතයි. කාබනික පොහොර භාවිතයෙන් ආහාර නිෂ්පාදනය කිරීමේදී පිරිවැය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය KKDS රණවීර මහතා කියා සිටී. එමගින් දීර්ඝ කාලීනව කාබනික ආහාර නිෂ්පාදනවල මිල අඩු මට්ටමක තබා ගැනීමේ හැකියාවද ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය. අපි කියන පස්සේ මැරෙලා කියලා. ඔව් පස්සේ මැරෙන්න හේතුව තමයි පස්සේ දැන් ජීවත් වෙන සත්තු නැහැ. සත්තුන්ට ජීවත් වෙන්න බෑ. අපිට තාම ජීවත් වෙන්න පුළුවන් ඉඳලා අපි තාමත් කනවා ඒක. නමුත් ඔහොම බැලුවොත් එම ලොකු බරපතල දැනක ඉන්නේ. මොකද්ද මේ මූලාශ්‍රිත පද්ධතිය කියලා කියන්නේ? ශාක මුල් පද්ධතිය. අනිකුත් ශාක ශුද්ධ ජීවීන්. එතකොට තව ඉන්න පුළුවන් ශුද්ධ ජීවීන් වගේම ඊට වඩා ලොකු සතුන් ගැඩවිලන් වගේ. සහ ගොඩක් අය මේකේ ඉන්න ජීවත් වෙන අය. මේ ඔක්කොගෙම එකතුව තිබුණොත් තමයි අපිට නිරෝගී පසක් කියන එක දෙන්නේ. නිරෝගී පසක අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වේවි. හැබැයි අපිට තාම අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. ප්‍රවීණ ගීත රචක විමලදාස පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වෙයි. 1936 අගෝස්තු 23 වෙනිදා උපත ලැබූ ඒ මහතා මේ යන විට 85 වෙනි වියේ පසුවිය. චිත්‍රපට තිරට පිටපත් රචකයෙකු, දෙබස් රචකයෙකු, ගීත රචකයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ. පුන් සඳහි නැහෙන්නේ මල්බර හිමිදිරියේ මැණිකේ ඔබේ සිනාවේ රසමීරි කතා සිංගිති සිනා සුදාගේ මුහුණේ සඳකිරණින් පැලටෝබේ සහ හොඳයි නරකයි දුකයි සතුටයි යන ගීත ඔහු රචනා කළ ජනප්‍රිය ගීත අතර වෙයි. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. ප්‍රමුඛ පුවත මීළඟට. නව්‍යකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙයි. එහිදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන ඇතුළත් පූර්ණ මාර්ගෝපදේශ මාලාව අත්පොතක් ලෙස ප්‍රකාශයට පත් කරයි. උත්සව සංවිධානය කිරීමේදී සියලු පාර්ශ්ව මෙම මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතුය. මාස 14කට ආසන්න කාලයක් වරින් වර පනවන ලද සංචරණ සීමා හේතුවෙන් උත්සව කළමනාකරණ ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. වාර්ෂිකව ජාතික ආර්ථිකයට එම ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය රුපියල් බිලියන 30කි. කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කරමින් රටේ ආර්ථිකය යලි පණ ගැන්වීමට රජය දරන උත්සාහයට පූර්ණ සහාය ලබා දෙන බව උත්සව කළමනාකරණ සංගමේ සභාපති රොෂාන් විජේරත්න මහතා කීවේ. අදාළ මාර්ගෝපදේශ www.aec.lk
emalk.org යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු බෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් එන්නත් කරන කටයුතු සඳහා අනුයුක්ත කර ඇත්තේ පුහුණුව ලත් පිරිසක් පමණක් බව ත්‍රිවිධ හමුදාව අවධාරණය කරයි. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකාවලට සම්බන්ධ වෛද්‍ය හා හෙදකාර්ය මණ්ඩල නිලධාරීහු එන්නත් කරන වැඩසටහනට සම්බන්ධ වී සිටිති. බාහිර කිසිදු පුද්ගලයෙක් එම රාජකාරී සඳහා අනුයුක්ත කර නොමැත. ඒ සම්බන්ධයෙන් පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඊට නොරවටන ලෙසත් ත්‍රිවිධ හමුදාව දැනුම් දෙයි. විදෙස් පුවත්. දකුණු අප්‍රිකාවේ ප්‍රදේශ කීපයක ඇති වූ ගැටුම් වලින් 100කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. හිටපු ජනාධිපති ජේකබ් සුමා සිරගත කිරීමට එරෙහිව ගැටුම් ඇති වී තිබේ. එරට නගර කීපයක කඩසාප්පු කොල්ලකෑම් සහ නීති විරෝධී ක්‍රියාද වාර්තා වේ. දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතා අතර ඇති වූ තෙරපීම් වලින් මරණ රැසක්ද සිදුව ඇත. මේ අතර එරට පවතින ගැටුම් මුත්සන්න වී ඇතැයිද වාර්තා වේ. දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතය විවෘත කිරීම චීනයේ වෙන්චුහිදී ඊයේ සිදුවිය. ඇෆ්ගනිස්තානය, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව එය නියෝජනය කරයි. චීන විදේශ අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් මාසයේදී කැඳවනු ලැබූ දකුණු ආසියා හදිසි සැපයුම් සංචිතයට එම රටවල විදේශ අමාත්‍යවරු සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ. දකුණු ආසියානු කලාපයට බලපාන ස්වභාවික ආපදාවලදී හදිසි සැපයුම් හා ආධාර ලබා දීම මෙහි අරමුණයි. තලිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ අතර දේශ සීමා ප්‍රදේශයක එම සංවිධානයේ දජය ඔසවා ඇතැයි වාර්තා වේ. ඒ බලයද තලිබාන් සංවිධානය නතු කරගෙන ඇත. කෙසේ වුවද ඇෆ්ගනිස්තානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අතර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත. වසර 20ක් පුරා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරත ඇමරිකානු ප්‍රමුඛ නේටෝ හමුදා ඉවත් වීමත් සමග තලිබාන් සංවිධානය සිය බලය පැතිරීමේ උත්සාහයක නිරතව සිටින බවද විදෙස් මාධ්‍ය පවසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කොළඹ ගංවතුර පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ. වැය කරන මුදල රුපියල් කෝටි 257කි. ලෝක බැංකු ණය සහ රජයේ අරමුදල යොදාගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. කැලණිගඟේ ජල මට්ටම ඉහළ ගියොත් ගංවතුර පාලනය කිරීමට ජල පොම්පාගාරයක් සහ ජල අගුරු දොරටුවක් ඉදිකරේ. නාගලගන් වීදී සිට කැලණිගඟ දක්වා විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. මෙවර ඔලිම්පික් ක්‍රීඩාවලදී රට වෙනුවෙන් උපරිමය සිදු කරන බව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න පවසයි. ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වීම සඳහා ඔහු ලබන 17 වෙනිදා ජපානයේ බලා පිටත් යාමට නියමිතයි. එම ක්‍රීඩාවලේ බැඩ්මින්ටන් තරග ආරම්භ වන්නේ ලබන 24 වෙනිදායි. ඔහු ඔලිම්පික් ක්‍රීඩාවලක් නියෝජනය කරන 3 වන අවස්ථාව මෙයයි. ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන නිලුක කරුණාරත්න. විශේෂයෙන්ම මුළු ලෝකෙම කොවිඩ් පැන්ඩමික් එක යටතේ තියෙනකොට ඒ වගේම ඒ අභියෝගයට මුහුණ පාලා සිටිනකොට මම හිතන්නේ අපිට විතරක් නෙමෙයි ලෝකයේ සියලුම ක්‍රීඩකයන්ට ඉතාමත් ඔලිම්පික් ප්‍රෙපරේෂන් එකට ලේසි වෙන්නේ නැහැ. ඉතින් අපිත් ඉතාමත්ම ඒ අභියෝගය මැඩපවත්වගෙන අපිට පුළුවන් පරිමේ ආකාරයෙන් අපි පෝරුවෙම් කරලා ඒ අවශ්‍ය පාසුකම් ලබාගෙන මේ වෙනකොට අපි සූදානම් වෙලා තියෙනවා අපිට තිබෙන අභියෝග ජයග්‍රහණය කරන්න ඔලිම්පික් ක්‍රීඩාවල ලේසි කාල සීමාවක් නෙමෙයි අපි පසු කර සිටියේ. ඉතින් නමුත් ඒ සියලු අභියෝග මැඩපවත්වගෙන ඉතාමත්
හොඳ මට්ටමක ඉන්නවා හොඳින් ක්‍රීඩා කරන රට වෙනුවෙන්. ක්‍රීඩා පුවත් ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ගම්මාන 500ක් පිහිටුවේ. මාතර පළල් විට බට ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කරේ. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම කාර්යාංශයක්ද පිහිටුවා ඇත. සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වැඩසටහනට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහාය හිමි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් රුපියල් කෝටි 5600ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරේ. වෙන්දේසිය අද පැවැත්විනි. දින 91කින් දින 182කින් සහ දින 364කින් කල්පිරන ලෙස ඒවා නිකුත් කර ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. හෙට සිට ඉදිරි දින කීපයේදී උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසිවාර කීපයක් ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර මෙන්න යලි සිරස්තල. නගර 100ක් එකවර සංවර්ධනය කිරීම මේ මාස අගදී ආරම්භයි. ලබන මාසය අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 170ක් දිවයිනට. මෙරට ජනගහනයෙන් 36%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්. ලබන මාසයේ සිට ජෛව හායනික ලයින්ෂීට් පමණක් අලෙවියට අවසර. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෝ 6 දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙති. ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය නිදහස් මාධ්‍යවේදීන්ටත්. තේපැල ලක්ෂ 250ක් වගා කිරීමේ වැඩසටහන ආරම්භයි. උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක්. දකුණු අප්‍රිකාවේ ගැටුම් වලින් 100කට ආසන්න පිරිසක් මිය යති. සවස ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.